අයිබෝවන් පුතේ අපි ගිණුම් කරන පරිචය කියන්නේ මොකද්ද? පරිචය කියලා කියන්නේ හැසිරීම. එතකොට ගණකාධිකාරිවරයෙක් තම වෘත්තිය තුල නියැලෙන එකට තමයි අපි කියන්නේ ගිණුම් කරන පරිචය. එතකොට ගණකාධිකාරිවරයෙක් තම වෘත්තිය තුල නියැලීමට තමයි අපි කියන්නේ ගිණුම් කරන පරිචය කියලා. දැන් අපි ගත්තම මේ පරිචය හසුරවන බලවේග. පරිචය හසුරවන බලවේග ගණනාවක් තියෙනවා. ඒ සෑම බලවේගයක්ම පිළිවෙලට උතන පෙළගස්සලා තියෙනවා මේ විදියට. ඒතර අපි දන්නවා ගිණුම් කරන පරිචය කියන්නේ මොකද්ද? ගණකාධිකාරිවරයෙක් තම වෘත්තීය තුල නියැලෙන එකට තමයි ගිණුම් කරන පරිචය කියන්නේ. ඒ වෘත්තීය තුල නියැලෙනකොට ඒක හසුරවන එහෙම නැත්නම් ඒකට බලපෑම් කරන සාධක ගණනාවක් තියෙනවා. ඒව තමයි එකක් රජයේ විවිධ අනපනත්, දෙක වෘත්තීය ගිණුම් කරන ආයතනවල විධිවිධාන සහ ඔවුන් විසින් නිකුත් කරලා තියෙන නිල ලේඛන, ඊළඟ ගිණුම් කරන සංකල්ප, ඊළඟ වෙළඳ සංවිධාන හා කොටස් වෙළඳපොළ අතුරු අවශ්‍යතාවල බලපෑම, ඊළඟ ගිණුම් කරන ශාස්ත්‍රයේ සිදු කරන පර්යේෂණ. මේවා තමයි ගිණුම් කරන පරිචය හසුරවන බලවේග. එතකොට දැන් ගණකාධිකාරිවරයෙකු විසින් සිය ගිණුම් කරන වෘත්තීය තුල නියැලීමට අපි කියනවා ගිණුම් කරන පරිචය කියලා. හරි, ගිණුම් කරන පරිචය ලෙස හැඳින්වෙනවා. එතකොට මෙම පරිචය හසුරවන බලවේග කීපයක් පහත පරිදි දක්වන්න පුළුවන්. එකක් රජයේ විවිධ අනපනත්. ඒ රජයේ විවිධ අනපනත් යටතේ 2007 අංක 7 දරන සමාගම් පනත, 1890 හවුල් ආඥා පනත, ආඥා පනත කියන එක ප්‍රින්ට්ලා නෑ දාගන්න. 1995 අංක 15 දරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිති පනත. මේවා අපි රජයේ විවිධ අනපනත් යටතේ දාන්න පුළුවන්. හරි, ඒවා තමයි 2007 අංක 7 දරන සමාගම් පනත, ඊළඟට 1890 හවුල් ආඥා පනත, දෙක 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් කරන සහ විගණන ප්‍රමිති පනත. මෙන්න මේ ටික තියෙනවා. ඊළඟට තියෙනවා වෘත්තීය ගිණුම් කරන ආයතනවල විධිවිධාන සහ ඔවුන් විසින් නිකුත් කරලා තියෙන නිල ලේඛන. අපිට මේකට කියන්න පුළුවන් වරහන් ඇතුලේ ගිණුම් කරන ප්‍රමිති කියලා. ගිණුම් කරන ප්‍රමිති. ගිණුම් කරන ප්‍රමිති. හරි, මේකට අපි කියන්න පුළුවන් ගිණුම් කරන ප්‍රමිති. මොනවාද ඒ නිල ලේඛන? එකක් LKS 2. LKS 2 ප්‍රමිතිය. හරි, LKS 16 ප්‍රමිතිය. එතකොට ප්‍රමිති මේ ගණකාධිකාරිවරයා Tamanගේ වෘත්තිය තුල නියැල වෙන අවස්ථාවක බලපෑමක් ඇති කරනවා මේ ප්‍රමිති වලින්. හරි, පළවෙනි එක අනපනත්, දෙක ප්‍රමිති. පරිචය හසුරවන බලවේග. හරි, ප්‍රමිති වලට නිදසුන් දෙකක් මන් දීලා තියෙන LKS 2 ප්‍රමිති, LKS 16 ප්‍රමිති. හරි. ඊළඟ ගිණුම් කරන සංකල්ප, එයට තියෙන මූල්‍ය මිනුම් සංකල්පය, අනාවරණ සංකල්පය. හරි, ඊළඟට කොටස් වෙළඳපොළ අතුරු අවශ්‍යතා, ඊළඟ ගිණුම් කරන ශාස්ත්‍රයේ සිදු කරන පර්යේෂණ. හරි, ඊළඟට එතන මාතෘකාව ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. සමාජීය වගකීම් ගිණුම්කරණය හා මානව සම්පත් ගිණුම්කරණය යන පදය කෙටියෙන් පැහැදිලි කරන. ඒ කියන්නේ ඔය කියන්නේ මේ මෙතන මේ පැහැදිලි කරන්න කියලා කියන්නේ මේ ගිණුම්කරණයේ නව ප්‍රවණතාවය පැහැදිලි කරන්න තියෙන්නේ. සමාජ වගකීම් ගිණුම්කරණය හා මානව සම්පත් ගිණුම්කරණය යන පදය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියන්නේ ඔක මේ ගිණුම්කරණයේ නව ප්‍රවණතාව. දැන් මේක ගිණුම්කරණයේ නව ප්‍රවණතාව කියන කොටස. දැන් ගිණුම්කරණයේ නව ප්‍රවණතාව කියලා කෑල්ලක් අපිට ඉගෙන ගන්න නැහැ. ඒ කියන්නේ අපිට සිලබස් එකේ නව ප්‍රවණතා කියලා කොටසක් පැහැදිලිව වෙන් කළා නැහැ උගන්වන්න ඕන කියලා. නමුත් මම ප්‍රශ්නයක් වශයෙන් අතිරේකව මෙතන දාලා තියෙනවා. එතකොට ඔයාලට මේක අතිරේකව ඉගෙන ගන්න ඕන කරුණ. හරි. තේන සමාජීය වගකීම් ගිණුම්කරණය හා මානව සම්පත් ගිණුම්කරණය යන පදේ කෙටියෙන් පැහැදිලි කරා. හොඳයි. මෙන්න මේ නව ප්‍රවණතා පිළිබඳව ඔයාලට දීලා තියෙන ක්ලාස් වර්ක් ටියුට් එකේ තියෙනවා. එතකොට ඔයා මේ මෙතන දාගන්න ක්ලාස් වර්ක් ටියුට් කියලා. අපි ක්ලාස් වර්ක් ටියුට් එකේ නව ප්‍රවණතා කතා කරනවා. නව ප්‍රවණතා වර්ග ටික ඊළඟ නව ප්‍රවණතා යටතේ මේ දේවල් ටික පැහැදිලි කරගන්න. මොකක්ද ඒ ටියුට් එක? ක්ලාස් වර්ක් ටියුට්. හරි, ඊළඟට එන්න අලුත් කොටසට.
ඒ තමයි ගිණුම් කරන පරිසරය. අපි බලමු ගිණුම් කරන පරිසරය කියන එක අදහස මොකක්ද කියන එක පුංචි අවබෝධයක් ලබා ගමු. හරි. ගිණුම් කරන පරිසරය ගත්තම දැන් ඕනෑම ව්‍යාපාරයකට Tamanගේ ආයතනය තියෙනවනේ. මේ ඕනෑම ව්‍යාපාරයක Tamanගේ ආයතනය තියෙනවා. මේ විදිහට ඕනෑම ව්‍යාපාරයක Tamanගේ ආයතනය තියෙනවා. මෙතන කියන ආයතනය. ව්‍යාපාරයක Tamanගේ ආයතනය. එතන ව්‍යාපාර ආයතනය තියෙනවා. ව්‍යාපාර ආයතනය. එතකොට මේ ව්‍යාපාර ආයතනය මේ තමයි මම හිතන්නකෝ අපි මේ පරිශ්‍රය කියලා. ව්‍යාපාර පරිශ්‍රය. ඕනෑම ව්‍යාපාර ආයතනයක තියෙනවනේ සීමාවක්. ඒ කියන්නේ ඒ ව්‍යාපාරේ පිටන ප්‍රමාණයක් තියෙනවනේ. ඒ සීමාව තමයි මම මේ ඇන්දේ. එතකොට දැන් ඔන්න අපි මේ ව්‍යාපාරයේ ආයතනයේ ප්‍රවිෂ්ඨ වීමේ ගේට් එක මේ අපි හිතන්නකෝ ඒ බවුන්ඩරි ලයින් ඒ කියන්නේ තාප්පේ කියලා. හරි. එතකොට ගිණුම් කරන පරිසරය කියලා අපි කතා කරන්නේ පුතේ මේ ව්‍යාපාරයට නැත්නම් ව්‍යාපාර පරිශ්‍රය තුලේ තියෙන එකක් නෙවෙයි ව්‍යාපාර පරිශ්‍රයෙන් පිටත පිහිටි අවට ලෝකයට තමයි අපි කියන්නේ ගිණුම් කරන පරිසරය. ව්‍යාපාර පරිශ්‍රයෙන් පිටත පිහිටි අවට ලෝකයට තමයි අපි කියන්නේ ගිණුම් කරන පරිසරය. අවට ලෝකයට. ඒතර මේ ව්‍යාපාර පරිශ්‍රය ඇතුළ වෙනම එකක්. එකෙන් පිටත ලෝකයට තමයි අපි කියන්නේ ගිණුම් කරන පරිසරය. ව්‍යාපාර පරිසරය ව්‍යාපාර පරිශ්‍රයෙන් පිටත ලෝකේ. දැන් මේ ව්‍යාපාර පරිශ්‍රයෙන් පිටත ලෝකයන් මොනවද? ඒ කියන්නේ අවට ලෝක මොනවාද? ඒවට අපි ගිණුම් කරන පරිසරය ලෙස දකිමු. එකක් තමයි ආර්ථික හා දේශපාලන පරිසරය. එකක් ආර්ථික හා දේශපාලන පරිසරය. ඒ කියන්නේ ව්‍යාපාර පරිශ්‍රය තියෙනවා. එකකින් පිටත ලෝකයක් තමයි ආර්ථික හා දේශපාලන පරිසරය. දෙක නෛතික පරිසරය. නෛතික පරිසරය. හරි ඒ අවට ලෝකයේ දෙවෙනි කතාව තමයි නෛතික පරිසරය. ඊළඟ එක තමයි තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය. ඊළඟ එක තමයි සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. ඊළඟ එක අපි කතා කරනවා ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. මේක තමයි ගිණුම් කරන පරිසරය ලෙස අපි දකින්නේ. ගිණුම් කරන පරිසරය වෙන්නේ මොකක්ද? ව්‍යාපාර ආයතනයේ පරිශ්‍රය තියෙනවා. ඒ පරිශ්‍රයෙන් පිටත ලෝකය. එතකොට ඒක සකස් වෙන්නේ කොහොමද? ආර්ථික හා දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, ශිල්පීය හා වෘත්තීය පරිසරය. මේකට අපි කියනවා ගිණුම් කරන පරිසරයන් කියලා. ගිණුම් කරන පරිසරයන් එතකොට පහයි. ආර්ථික හා දේශපාලන, නෛතික, තාක්ෂණික, සමාජ සංස්කෘතික, ශිල්පීය හා වෘත්තීය. මේකට අපි කියනවා ගිණුම් කරන පරිසරය කියලා. පැහැදිලිද? ගිණුම් කරන පරිසරය. හරි. එතකොට ඔබට දැන් මේ දකින්නේ ඒ ගිණුම් කරන පරිසරය තමයි. මොනවාද? ආර්ථික හා දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ශිල්පීය හා වෘත්තීය පරිසරය, තාක්ෂණික පරිසරය. මේ අපි ගිණුම් කරන පරිසරයන් ලෙස දකිනවා. මේ ටික හයිලයිට් කරගන්න. සමාජ සංස්කෘතික පරිසරය. මේ ටික හයිලයිට් කරගන්න මේ පරිසරයන් ටික. හරි. දැන් අපි මේ පරිසරයන් ටික ඉගෙන ගත්තානේ. හරි. දැන් බලන්න එකේ අපි ගිණුම් කරන පරිසරයේ මොනවාද ඉගෙන ගන්න ඕනි කියලා මෙතන තියෙනවා. ගිණුම් කරන පරිසරයේ මොනවාද අපි ඉගෙන ගන්න ඕනි කියලා පැහැදිලිව දාලා තියෙනවා. මොනවාද? ආර්ථික දේශපාලන පරිසරය, ශිල්පීය හා වෘත්තීය පරිසරය, නෛතික පරිසරය, සමාජ සංස්කෘතික පරිසරය, තාක්ෂණික පරිසරය අපි ඉගෙන ගන්න ඕන දේවල් තමයි මුලින්ම මේකේ හැඳින්වීම ඉගෙන ගන්න ඕනේ.
මේ ගිණුම් කරන සෑම පරිසරයකම හැඳින්වීම ඉගෙන ගන්න ඕනේ. මේ බලන්න. අපි ඉගෙන ගන්න ඕනේ හැඳින්වීම. හැඳින්වීම කියන්නේ අදහස. එහෙම නැත්නම් නිර්වචන. එහෙම නැත්නම් අදහස. ඉගෙන ගන්න ඕනේ. දෙක පරිසර සාධකවල වෙනස් වීම. ඒ කියන්නේ දැන් ඔය එක්කේ පරිසරයට ඇති විචල්යන් හඳුනාගත්තා නම් ඒ විචල්යන් වල වෙනස් වීම ගැන අපි තේරුම් ගන්න ඕනේ. ඒතකොට දෙවෙනි එක තමයි පරිසර සාධකවල වෙනස් වීම. එහෙම නැත්නම් පරිසර සාධකට අයත් විචල්යන්. හරි. දෙවෙනි එක තමයි අපිට විචල්යන් ඉගෙන ගන්න තියෙනවා. ආර්ථික හා දේශපාලන පරිසරයට අයත් විචල්යන් මොනවාද? නෛතික පරිසරයට අයත් විචල්යන් මොනවාද? සමාජ හා සංස්කෘතික පරිසරයට අයත් විචල්යන් මොනවාද කියලා මේ වෙන වෙනම ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි ඒක ගිණුම්කරණයට කොහොමද බලපාන්නේ? ගිණුම්කරණයට කොහොමද බලපාන්නේ? ඔන්න ওই ටික තමයි අපි ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. හරි මෙන්න chart එක. මේකේ තියෙනවා වම් අත පැත්තේ ආර්ථික දේශපාලන පරිසරයේ ඊළඟට ඒකේ හැඳින්වීම. එහෙම නැත්නම් නිර්වචනෙ දීලා තියෙනවා. ඊළඟට ඒ පරිසරයට අයත් විචල්යන් ටික දකුණු අත පැත්තේ දීලා තියෙනවා. නිර්වචනයේ තියෙනවා ඊළඟ දකුණු අත පැත්තේ ඒ පරිසරයට අයත් විචල්යන්. දෙවෙනි එක ශිල්පීය හා වෘත්තීය පරිසරය. ඒකේ නිර්වචනයේ තියෙනවා ඊට අදාළ විචල්යන් තියෙනවා. නෛතික පරිසරය නිර්වචනයේ තියෙනවා ඊට අදාළ විචල්යන් තියෙනවා. සමාජ හා සංස්කෘතික පරිසරයේ නිර්වචනයේ තියෙනවා ඊට අදාළ විචල්යන් තියෙනවා. හරි. එතකොට අපි දැන් ඒ ටික ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ. හරි. ඒ යටතේ අපි මුලින්ම තේරුම් ගමු ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් අපි මේ ප්‍රශ්න වලට තමයි දැන් මේ යන්න හදන්නේ. ගිණුම්කරණයේ මූලික අරමුණ ලෙස දක්වන්නේ. උත්තරේ කියන්න බලන්න. මේ අපි ප්‍රශ්න කරගෙන යන දැන් මේ ප්‍රශ්නේ නැති වුණත් ළමයි හිතන්න පුළුවන් කියන්න බලන්න. උත්තර පහක් තියෙන එකේ උත්තරේ කියන්න බලන්න. ගිණුම්කරණයේ මූලික අරමුණ මොකද්ද? හැබැයි මොන ගිණුම්කරණයේද මූල්‍ය ගිණුම්කරණය මේ? හරි මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ මොකද්ද කියලා අහනවා. මොකද්ද? මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ. ඕනෑම විදිහක ගිණුම්කරණයේ අරමුණ තොරතුරු සැපයීමනේ. මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ මොකද්ද? මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ මූල්‍ය තොරතුරු සැපයීම. එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කිරීම. මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කිරීම. හරි. 20 වෙනි ප්‍රශ්නෙට එන්න. 20 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 20. 20 වෙනි ප්‍රශ්නේ ගිණුම්කරණ පරිචය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? ගිණුම්කරණ පරිචය කියලා කියන්නේ ගණකාධිකාරීවරයෙක් සිය වෘත්තිය තුල ගිණුම් කරන පරිචය ලෙස සැලකේ. පරිචය ලෙස සැලකේ. පරිචය ලෙස සැලකේ. ඊළඟ ගිණුම් කරන පරිචයට බලපාන කරුණු 4ක් සඳහන් කරන්න කියලා තියෙනවා 21 වෙනි ප්‍රශ්නේ. ගිණුම් කරන පරිචයට බලපාන කරුණු 4ක්. රජයේ අනපනත්. දෙවෙනි එක ඒ කියන්නේ අනපනත් කිව්වම මොනවද ඒකට යන්නේ? සමාගම් පනත මොන නිදසුන් ලියන්නේ? නිදසුන් සමාගම් පනත හරි ගන්න පුළුවන්. දෙක ගිණුම් කරන ප්‍රමිති ගිණුම් කරන ප්‍රමිති ගත්තම ඒ ගිණුම් කරන ප්‍රමිති වලට නිදසුනක් තමයි LKS 2 LKS 2 ප්‍රමිතිය. හරි ගිණුම් කරන ප්‍රමිති වලට නිදසුනක් තමයි LKS 2 ප්‍රමිතිය.
LKS 2 ප්‍රමිතිය. නිදසුණක්. ඕන්න නිදසුණක් දාගෙන යන්න. හරි. ඊළඟට තුන්වෙනි එක තමයි ගිනුම් කරන සංකල්ප. ගිනුම් කරන සංකල්ප. ගිනුම් කරන සංකල්ප. ගිනුම් කරන සංකල්ප මේකට නිදසුණක් තමයි ඒකක සංකල්පය. ඒකක සංකල්පය ගැලපුම් සංකල්පය මේක නිදසුන් වශයෙන් දාන්න පුළුවන්. ඒකක සංකල්පය ගැලපුම් සංකල්පය. හරි. අංක 4 පරිචය හසුරවන තව බලවේගයක් තමයි කොටස් වෙළඳපොළ අතුරු අවශ්‍යතා. කොටස් වෙළඳපොළ අතුරු අවශ්‍යතා අංක 4. ඔය තමයි ගිණුම් කරන පරිචය හසුරවන බලවේග. හරි. මොනවද ගිණුම් කරන පරිචය හසුරවන බලවේග? රජය යන පනත්, ගිණුම් කරන ප්‍රමිති, ගිණුම් කරන සංකල්ප, කොටස් වෙළඳපොළ අතුරු අවශ්‍යතා. දැන් 23 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න හදන්නේ ගිණුම් කරන පරිසරයට අයත් පාරිසරික සාධක 4ක්. ඒ කියන්නේ ගිණුම් කරන පරිසරයට අයත් පාරිසරික සාධක 4ක් කියන්නේ පැහැදිලිවම ගිණුම් කරන පරිසරය ඉල්ලන්නේ. ඒතර මෙතන මේ ඉල්ලන්නේ මෙන්න මේ පරිසරය. මෙන්න මේ ටික මේ පේනවනේ. මෙන්න මේ ටික ඉල්ලන්නේ. දැන් මේකේ 5ක් තියෙනවනේ. ওই 5න් 4ක් තමයි ලියන්න ඕනේ. ගිණුම් කරන පරිසරයට අයත් පාරිසරික සාධක 5ක් තියෙනවනේ. අපි මේ 5න් 4ක් ලිව්වම ප්‍රමාණවත්. මොනවද ගිණුම් කරන පාරිසරික සාධක 4? ලියමු අපි. 1. ආර්ථික හා දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය. ඊළඟට ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. පහම ලියමු. හරි. පහම ලියමු. 4ක් තමයි විභාගයට ඕනේ ඈ. මොකද 4ක් ලියන්න කියලා තමයි තියෙන්නේ. සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. ආර්ථික දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ශිල්පීය හා වෘත්තීය පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය. දැන් අපි නැවත පාඩමට සම්බන්ධ වෙමු. පාඩමේ දැන් ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ ආර්ථික හා දේශපාලන පරිසරයේ හැඳින්වීම. එහෙම නැත්නම් නිර්වචනය. එහෙනම් මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙන්නේ ආර්ථික හා දේශපාලන පරිසරයේ හැඳින්වීම. මේ හැඳින්වීම එහෙම නැත්නම් මේකට අපි කියනවා නිර්වචනය. ආර්ථික හා දේශපාලන පරිසරයේ නිර්වචනය තියෙනවා. එහෙම නැත්නම් හැඳින්වීම. හරි නිර්වචනය එහෙම නැත්නම් හැඳින්වීම. ඒක තමයි අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මට කියන්න බලන්න ඔයාලට මේ නෝට් එක කියවලා එහෙම පාඩම් කරගන්න පුළුවන්ද කියලා. නිකන් බලන්න. එහෙම පාඩම් කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවද නෝට් එක කියවලා? බලන්න. කිසියම් රජයක් තම ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ ආර්ථික හා දේශපාලන පරිසරය ලෙස හැඳින්වේ. එතකොට දැන් මේ ආර්ථික හා දේශපාලන පරිසරය කිව්ව ගම කෙනෙකුට මේක පටපාඩම් කරගන්න දරන උත්සාහය කෙලින්ම ළමයෙක් මේ නෝට් එක විශේෂයෙන්ම මේ කටපාඩම් කරගන්න මේ විදිහට දරුවොත් අනිවාර්යයෙන්ම මෙයාට මේක පාඩම් කරගන්න අමාරුයි. මම මේකට ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. අපි බලමු මේ නිර්වචනය තුල මොනවාද තියෙන්න ඕනේ. ඇත්තටම ආර්ථික හා දේශපාලන පරිසරය තුල කියන්නේ හරි
ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී හරි ගන්නා තීරණ අන්න බලන්න. එතකොට මේ තීරණ කියන වචනේ තමයි වැදගත්ම දෙවි. ආර්ථික හා දේශපාලන පරිසරය තුල තියෙන එකයි. එතකොට ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ තමයි ආර්ථික හා දේශපාලන පරිසරය ලෙස දකින්නේ. දැන් කවුද මේ තීරණ ගන්නෙ? රජයක්. මොකද ආර්ථික ප්‍රතිපත්ති හදන රජයක්නේ. එතකොට ඔන්න බලන්න දැන් පාඩම් කරගන්න ලේසි. දැන් බලන්න පාඩම් කරගන්න ලේසි. අර ඡේදෙද දැන් මම හදපු සංකල්ප සිතියමද කියලා පොඩ්ඩක් බලන්න. බලන්න පාඩම් කරගන්න ලේසි මේ ඡේදේ වගේ තියෙන මේකද බලන්න හරි ලේසියි මේ රජයක් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ ආර්ථික හා දේශපාලන පරිසරය වේ. දැන් ඇත්තටම අර ඡේදය ඔය නිකන් ඕක නිකන් සංකල්ප සිතියම වහගෙන මේ මයින්ඩ් මැප් එක වහගෙන ඡේදය කියවන්න බලන මතක හිටියේද කියලා මතක හිටින්නේ නැහැ. හැබැයි ඒ ඡේදේ පැත්තකට තියලා මේක බලන්න දෙපාරක් විතර කියවලා හොඳට මතක හිටිනවා. රජයක් එකක් අනිත් එක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ. එහෙනම් රජයක් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ. හරි. එහෙනම් දැන් මේක ඔයාලා ඇඳ ගන්න උන උතන. මම මේ ලිව්ව මේ විදිහටම ඔයාලා ලියා ගන්න. රජයක් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ කියලා මේ විදිහට ලියන කොටස් තුනකට බෙදලා ලියන්න. හරි ඒකට තමයි අපි කියන ආර්ථික හා දේශපාලන පරිසරය. ඊළඟට බලන්න ඒ ආර්ථික හා දේශපාලන පරිසරය තුල තියෙන විචල්යන් ටික. සාමාන්‍යයෙන් මේ ආර්ථික හා දේශපාලන පරිසරය තුල ඒ ගනු ලබන තීරණනේ එකක් තමයි බදු ප්‍රතිපත්තිය. දැන් බදු ගැන කතා කරපුවම එක යම් ආණ්ඩුවක් විසින්නේ රජයේ රට තුල බදු වැඩි කිරීම බදු අඩු කිරීම කරන්නේ. ඒතකොට මේ බදු ප්‍රතිපත්තිය කියන්නේ ආර්ථික හා දේශපාලන පරිසරය තුල කතා කරන විචල්‍යයක්. ඒ කියන්නේ ආර්ථික විචල්‍යයක්. හරි? විනිමය අනුපාතය, මිල මට්ටම, රාජ්‍ය ප්‍රතිපත්ති, වෙළඳපොළ තත්ත්ව මෙන්න මේවා අපි කතා කරන්නේ ආර්ථික හා දේශපාලන පරිසරය. ඒතර ඔබෙන් අහුවොත් ආර්ථික හා දේශපාලන පරිසරය කතා කරන විචල්‍ය මොනවාද කියලා? ඕනෑම ආර්ථික හා ඕනෑම දේශපාලන විචල්‍යයක් කතා කරනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුව විසින් ගන්න ලබන තීරණ තමයි කතා කරන්නේ. දැන් ආණ්ඩුව වෙලාවකට කියනවා අපි වැට් බැද්ද අඩු කරනවා කියලා. එතකොට මොන පරිසරයේ බලපෑමක්ද? ආර්ථික හා දේශපාලන පරිසරය. වෙලාවකට ආණ්ඩුව කියනවා ඉන්ධන මිල වැඩි කරනවා කියලා. දැන් වෙලාවකට කිව්වා නෙවෙයි කරානේ යාලා. එතකොට ඒක මොන පරිසරයේ බලපෑමක්ද? ආර්ථික හා දේශපාලන පරිසරය. එතකොට මේ රජයක් ගන්න තීරණ තමයි මේ ආර්ථික හා දේශපාලන පරිසරයට අයිති වෙන්නේ. හැබැයි මොන තීරණද මේ වෙන්න ඕනේ? ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී ගන්න තීරණ. ආර්ථික ප්‍රතිපත්ති කියන වචනේදී ඒක තේරෙන්නේ නැත්නම් වා හිතන්න රට පවත්වාගෙන යනවනේ. ඒ පවත්වාගෙන යන ප්‍රතිපත්තිත් එක්කනේ. ඒතකොට රට පවත්වාගෙන යද්දී ගන්න තීරණ. ඒවා අපි දකිනවා ආර්ථික හා දේශපාලන පරිසරය කියලා. එතකොට ඒකට අදාළ විචල්යන් ටික තමයි මෙතන තියෙන්නේ. හැබැයි මම පුංචි දෙයක් පෙන්නන්නම්. මේ ඒ විචල්යන් ටික මේ පුළුල්ව යට දීලා තියෙනවා. මේ පිටු අංක 33 ආර්ථික හා දේශපාලන පරිසරයට අයත් විචල්යන් කියලා මේ ලැයිස්තුවක් දීලා තියෙනවා. පේනවද බලන්න මේ? ලැයිස්තුවක් දීලා තියෙනවා. ඉතින් වාට මේක මෙතන පාඩම් කළත් එකයි ඕකම මෙතන පාඩම් කළත් එකයි මේ මෙතන පාඩම් කළත් එකයි ඕකම ආයේ පල්ලෙහා වෙනම මාතෘකාවක් දාලා දීලා තියෙනවා. ඔයාලට පේනවද බලන්න. එහෙනම් මම ඔයාලට යෝජනාවක් කරනවා මේක මෙතන පාඩම් කරන්න කියලා. අර අතනම වගුවේ දකුණු අත පැත්තේ තියෙනවට වඩා මෙතන ගොඩක් පිළිවෙලයි. නිසා මෙතන පාඩම් කරන එක හොඳයි. ඒතර බදු අය කිරීම, විනිමය අනුපාත, රාජ්‍ය ප්‍රතිපත්ති, ආර්ථික ව්‍යුහයේ වෙනස්කම්, දේශපාලන ව්‍යුහය, මිල මට්ටම්, වෙළඳපොළ තත්ත්ව මේවා ආර්ථික හා දේශපාලන පරිසරයට අයත් විචල්ය. හොඳයි. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් ලියන්න. ඒක තනියම කරන්න ඕනේ. ආර්ථික පරිසරයට අයත් විචල්යන් සඳහන් කරන්න. මෙතන මේ ආර්ථික පරිසරයට කිව්වම ආර්ථික හා දේශපාලන කියලා ඉන්න ඕනේ. මොකද මේ දෙකම එකට යන්නේ. ආර්ථික හා දේශපාලන පරිසරයට අයත් විචල්යන් සඳහන් කරන්න කියලා තියෙනවා. විචල්යන් 4ක් සඳහන් කරන්න. අපි දැන් බලමු මේ විචල්යන් 4 මොනවාද කියලා.
ආර්ථික දේශපාලන පරිසරයට අයත් විචල්‍යයන් 4ක්. ඊළඟට විනිමය අනුපාත. අතන අර ප්‍රශ්නෙට උත්තර වශයෙන් මේකෙන් 4ක් ලියන්න. ආර්ථික ව්‍යුහයේ වෙනස්කම්. දේශපාලන රාජ්‍ය ප්‍රතිපත්ති. හරි මේවත් ලියන්න පුළුවන් මිල මට්ටම. වෙළඳපොළ තත්ත්ව මේ ඕනම එකක්. 4ක් ලියන්න ඕන එකක්. මතකින් 4ක් ලියන්න. හරි ආර්ථික හා දේශපාලන පරිසර අපි ඉගෙන ගත්තා. හොඳයි දැන් අපි යමු ඊළඟ පරිසරය ඉගෙන ගන්න. ඊළඟ පරිසරය මොකක්ද තියෙන්නේ? ශිල්පීය හා වෘත්තීය පරිසරය. ඔව් මේකේ මෙන්න මෙහෙම සංකල්ප සිතියමකට යන්න පුළුවන්. ව්‍යාපාරයක පවතින හරි ව්‍යාපාරයක පවතින සම්පත්. ව්‍යාපාරයක පවතින සම්පත් හරි ප්‍රමාණාත්මක හා මූල්‍යමය වශයෙන් ව්‍යාපාරික පවතින සම්පත් ප්‍රමාණාත්මක හා මූල්‍යමය වශයෙන් මැනීමේ ශිල්ප ක්‍රම හරි ඇතුළත් පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය. මොකද්ද ශිල්පීය හා වෘත්තීය පරිසරය කියන්නේ? ව්‍යාපාරයක පවතින සම්පත් ප්‍රමාණාත්මක හා මූල්‍යමය වශයෙන් මැනීමේ ශිල්ප ක්‍රම ඇතුළත් පරිසරය. ශිල්ප ක්‍රම ඇතුළත් පරිසරය. ශිල්ප ක්‍රම පරිසරය ශිල්ප ක්‍රම ඇතුළත් පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය. හරි. එතකොට ශිල්ප ක්‍රම ඇතුළත් පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය ලෙස දකිනවා. ශිල්ප ක්‍රම ඇතුළත් පරිසරය. හරි. එහෙනම් ඒක දැන් තේරෙනවා. හරි දැන් ඊළඟට බලන්න ඒකට අයත් විචල්යන් ටික දීලා තියෙනවා. මම කිව්වා මේක මේ දකුණු අත පැත්තේ පාඩම් කරන්න ඕනේ නැහැ. මේක වෙනම පල්ලෙහාක් තියෙනවා. අපි බලමු මේ පල්ලෙහාට ගිහිල්ලා ඒ විචල්්‍ය ටික වෙනම තියෙන නෝට් එකක් වශයෙන්. ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා මෙතන තියෙනවා. මොනවාද ශිල්පීය හා වෘත්තීය පරිසරයේ තියෙන්නේ? ගිනුම් කරන ප්‍රමිත ඊළඟ ගිනුම් කරන ශිල්ප ක්‍රම ඊළඟ තොග අගය කිරීම ඊළඟට ෂය කිරීම ඊළඟට ගිනුම් කරන වෘත්තීය ආයතන. ඒ කියන්නේ AT1 සීමා ACC ඒ ආයතන ටික. එයාලා අයිති වෙන්නේ මේ ශිල්පීය හා වෘත්තීය පරිසරය කියන කොටසට. හොඳයි දැන් අපි බලමු එකෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා නම් කොහොමද ඒක අහලා තියෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මේ ටියුට් එකේ අපි දැන් මේ සාකච්ඡා කරගෙන යන නිබන්ධනේ 27 වෙනි ප්‍රශ්නේ ශිල්පීය හා වෘත්තීය පරිසරයට අයත් විචල්යන් 4ක් සඳහන් කරන්න කියලා තියෙනවා. දැන් මගේ පුතාලා මොකද කරන්න ඕනේ? ඒකට විචල්යන් 4ක් ලියන්න තියෙනවා. විචල්යන් 4ක්. අපි කොහොමද මේ විචල්යන් 4 ලියන්නේ? විචල්යන් 4ක් තියෙන විචල්යන් 4 කරන්න තියෙනවා. හරි. එතකොට අර ටියුට් එක බලලා ඒ විචල්යන් 4 ලියන්න ඕනේ. ටියුට් එක බලලා විචල්යන් 4 ලියන්න ඕනේ. මේ ටියුට් එක පෙන්නනවා. හරි මේක බලලා විචල්යන් 4 ලියන්න ඕනේ. හරි මේවා 4ක් ලියන්න. ගිනුම් කරන ප්‍රමිති ගිනුම් කරන ශිල්ප ක්‍රම තොගාගේ කියන මේකෙන් 4ක් අතන උත්තරේ වශයෙන් ලියන්න. හරි අවසන්නේ ලියලා අවසන්. හරි ඕන්න මම ඔයාලට පෙන්නපු තැන තියෙන කැමැති 4ක් මෙතන උත්තර වශයෙන් ලියන්න ඕනේ. කැමැති 4ක්. හරි දැන් අපි එහෙමනම් ශිල්පීය හා වෘත්තීය පරිසරය කියන එකත් ඉගෙනගෙන අවසන්. හරි අපි දැන් යමු නෛතික පරිසරය නේද? අපිට ඊළඟට තියෙන නෛතික පරිසරය. මොකද්ද පුතේ නෛතික පරිසරය කියලා කියන්නේ? ඒක බලන්න කියවලා ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්ද කියලා ඡේදයෙන් සංකල්ප සිතියම නැතුව තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න.
සංකල්ප සිතීම නැතුව තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න නෛතික පරිසරය. ගිනුම් කරන ක්‍රියාවලියේදී අනුගමනය කරන නෛතික තත්වය නැත්නම් ගිනුම් කරන ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු නෛතික තත්වය. අපි ඒකට නෛතික පරිසරය කියලා කියනවා. නෛතික පරිසරය කියන්නේ ගිනුම් කරන ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු නෛතික තත්ත්වයන්. ඒතකොට නෛතික තත්ත්වයන් ව්‍යාපාරයක් කරගෙන යද්දී ඒකට බලපාන නෛතික තත්ත්වයන් ඔක්කොම නෛතික පරිසරයට අයත්. ඒ කියන්නේ පනත කියලා තැනකින් නඩු තීන්දුව පනත් ඔය ඔක්කොම අයිති වෙන්නේ නෛතික පරිසරයට. ඒතර ව්‍යාපාරයකට බලපාන නඩු තීන්දුවක් වේවා ඊළඟට පනතක් වේවා මේ සියල්ලම අදාළ වෙන්නේ නෛතික පරිසරය කියන එකට. එහෙනම් නෛතික පරිසරය කියන එක මම පුතාලා දන්නවා. ඒකට අයිති වෙන්නේ මොකද්ද? ඕනෑම නඩු තීන්දුවක් ඕනෑම පනතක් හැබැයි ව්‍යාපාර වලට බලපාන. ව්‍යාපාරයේ ගිණුම් කරන්නට බලපාන. නඩු තීන්දුව පනත් නෛතික පරිසරයට තමයි අයත් වෙන්නේ. එහෙනම් නෛතික පරිසරය කියන්නේ මොකද්ද කියන එක තමයි පුතේ ඔයවා ඉගෙන ගත්තේ. දැන් මෙතන මේ දකුණු අත පැත්තේ මේ නෛතික පරිසරයේ විචල්්‍ය ටික දීලා තියෙනවා. මම ඔයාලට යෝජනා කරනවා මේ ඔයා මෙතනදී එක පාඩම් කරගන්න ඕනේ. ඔයා මේ නෛතික පරිසරයට අදාළව ඒ විචල්යන් ටික ඔයාලට මේ ටියුට් එකේ ඔයාලට පුළුවන් බලන්න. මෙන්න මෙතන මේ බලන්න. මේ නෛතික පරිසරය කියලා මම ඒ ටික දාලා තියෙනවා. සමාගම් පනත, හවුල් ආඥා පනත, දේශීය ආදායම් පනත. අන්න ඒ ටික පාඩම් කරගන්න. නෛතික පරිසරයට. නෛතික පරිසරයට අදාළව ඒ ටික පාඩම් කරගන්න. මෙන්න මෙතන 25 නෛතික පරිසරයත් විචල්යන් 4ක් සඳහන් කරන්න කියලා තියෙනවානේ. ඒ විචල්යන් 4ක් ලියන්න. අර ටිකෙන්ම නෛතික පරිසරයට අයත් විචල්යන් ටික මෙතන ලියාගෙන ඉන්න. නෛතික පරිසරයට අයත් විචල්යන් ටික මෙතන සටහන් කරගෙන ඉන්න මේ විදිහට. නෛතික පරිසරයට අයත් විචල්යන්. හරි. නෛතික පරිසරයට අයත් විචල්යන් ටික දාගෙන ඉන්න. එකක් සමාගම් පනත, හවුල් ආඥා පනත, දේශීය ආදායම් පනත, ගිණුම් කරන හා විගණන ප්‍රමිති පනත, ලියාපදිංචි කිරීමේ නීති, පාරිභෝගික අධිකාරී පනත මේ ටික දාගෙන ඉන්න. අර නෛතික පරිසරය කියන එකට දාගෙන ඉන්න. හරි. මේ ටිකට දාගෙන ඉන්න. එකෙන් 4ක් තිබ්බම ප්‍රමාණවත්. 4ක් තිබීම ප්‍රමාණවත්. හරි. මේකෙන් 4ක් එතන ලියන්න. මේකෙන් 4ක් ලියන්න. ඔය දැන් සමාගම් පනත අපිට ලියන්න පුළුවන්. දැන් අපිට හවුල් ආඥා පනත ලියන්න පුළුවන්. සමාගම් පනත, හවුල් ආඥා පනත, දේශීය ආදායම් පනත, ගිණුම් කරන හා විගණන ප්‍රමිති පනත, ලියාපදිංචි කිරීමේ නීති මෙන්න මේවා ලියන්න පුළුවන්. අපිට ඒ කියන්නේ සමස්තයෙන් 4ක් අපිට ලියන්න පුළුවන්. හරි. සමාජ හා සංස්කෘතික පරිසරය තුල කියන්නේ අපි ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට ඒ ව්‍යාපාරය හරි ව්‍යාපාරයකයි පවත්වාගෙන යනකොට ඒ ව්‍යාපාරයේ පිහිටි පරිසරයේ ජීවත් වෙන මිනිසුන්ගේ ආකල්ප සිතුම් පැතුම් ගැන අවධානය යොමු කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. එතකොට ඒකට බලපාන විචල්්‍ය ටික දකුණු අත පැත්තේ මේ විදිහට දීලා තියෙනවා. හරි. හරි. ඊළඟට මෙතන ලියා ගන්න තාක්ෂණික පරිසරය කියන. තාක්ෂණික පරිසරය කියන්නේ කොතන නෑ. ලියා ගන්න තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. ලියන්න ව්‍යාපාර වල ගිණුම් තැබීමේ කටයුතු සඳහා බලපාන නව තාක්ෂණික
ව්‍යාපාරවල ගිණුම් තැබීමේ කටයුතු සඳහා බලපාන නව තාක්ෂණික වෙනස් වීම තාක්ෂණික පරිසරයට අයත් වේ. එතකොට ඒකට ඊළඟට තියෙනවා විචල්්‍ය. විචල්්‍ය මෙතන ලියා ගන්න ඕනේ නැහැ. මොකද විචල්්‍ය යට දීලා තියෙනවා. මේක නිර්වචන විතරක් ලියා ගන්න. ව්‍යාපාරවල ගිණුම් තැබීමේ කටයුතු සඳහා බලපාන නව තාක්ෂණික වෙනස් වීම. නව තාක්ෂණික වෙනස් වීම තාක්ෂණික පරිසරයට අයත් වෙනවා. ව්‍යාපාරවල ගිණුම් තැබීමේ කටයුතු සඳහා බලපාන නව තාක්ෂණික වෙනස් වීම තාක්ෂණික පරිසරයට අයත් වෙනවා. හරි. දැන් අපි බලමු ඒවා මොනවද කියලා. දැන් එතකොට අපි යනවා මෙන්න මෙහෙම පරිසරයට බලපාන සාධක, නෛතික පරිසරයේ සාධක ටික තියෙනවා. තාක්ෂණික පරිසරයේ සාධක ටික තියෙනවා. ශිල්පීය හා වෘත්තීය පරිසරයේ සාධක ටික තියෙනවා. සමාජ හා සංස්කෘතික පරිසරයේ සාධක ටික තියෙනවා. හරි, මේ දක්වා අපි කතා කරා. දැන් මේ විචල්යන් ටික මෙතන තියෙනවා. අර දකුණු අත පැත්තේ තියෙන විචල්යන් ටික වෙන වෙනම තියෙනවා. දැන් අතන දකුණු අත පැත්තේ ලියන්න ඕනේ නැහැ. මේ බලන්න තාක්ෂණික පරිසරයට විචල්යන්. පරිගණක තාක්ෂණය. නව තාක්ෂණික සොයා ගැනීම. sannivedana නව තාක්ෂණය. මිනිස් ශ්‍රමය වෙනුවට නව යාන්ත්‍රික භාවිතය. මේ තමයි තාක්ෂණික පරිසරයට ඇත් විචල්ය. අපි දැන් ප්‍රශ්නයකට යමු. දැන් මේ ප්‍රශ්නකට එන්න. හරි. ඒකේ ලියන්න මේ තාක්ෂණික පරිසරයට ඇත් විචල්යන් නම් කරන්න කියලා තියෙනවනේ. හරි. විචල්යන් 4ක් ලියන්න බලන්න. ඔය නෝට් එකේ විචල්යන් 4ක් ලියන්න. තාක්ෂණික පරිසරයට ඇත් විචල්යන් 4ක් ලියන්න. ඒ කියන්නේ මෙතන තියෙනවනේ මේ ටිකෙන් මේ 4ම ලියන්න. හරි. එතන ලියන්නේ 4. ටක් ගාලා ලියන්න. හරි. අර ප්‍රශ්නෙට උත්තර ලියන්න. මොකද්ද ප්‍රශ්නය? 26 තාක්ෂණික පරිසරයට ඇත් විචල්යන් 4ක් සඳහන් කරන්න කියලා. මේ ටික ලියන්න. පරිගණක තාක්ෂණය, නව තාක්ෂණික සොයා ගැනීම, sannivedana නව තාක්ෂණය, මිනිස් ශ්‍රමය වෙනුවට නව යාන්ත්‍රික භාවිතය. පරිගණක තාක්ෂණය, නව තාක්ෂණික සොයා ගැනීම, sannivedana තාක්ෂණය, මිනිස් ශ්‍රමය වෙනුවට නව යාන්ත්‍රික භාවිතය. හරි, ඊළඟට එන්න 28 සමාජ හා සංස්කෘතික පරිසරයට අයත් විචල්යන් 4ක් සඳහන් කරන්න. අර සමාජ සංස්කෘතික පරිසරයට අයත් විචල්යන් ගොඩක් තියෙනවනේ. එකෙන් 4ක් ලියන්න ඕනේ. දැන් මේ බලන්න. මේ සමාජ හා සංස්කෘතික පරිසරයට අයත් විචල්යන් ගොඩක් තියෙනවා මේ. එකෙන් 4ක් ලියන්න ඕනේ. මෙතෙන් සමාජ සංස්කෘතික පරිසරය කියලා. ඔකට අයත් විචල්යන් ගොඩක් තියෙනවා. ආකල්ප, සිරිත් විරිත්, පුරුදු, විශ්වාස, ජන සංක්‍රමණ, ජීවන රටා කියලා ගොඩක් තියෙනවා. එකෙන් 4ක් ලියන්න මේකේ. 4ක්. එකෙන් 4ක් ලියන්න. එකෙන් 4ක් ලියන්න. හරිද? හරි. 4ක් ලිව්වද? හරි. දැන් හොඳ ප්‍රශ්නයක් අපි කරන්න හදන්නේ. බලමු කීයෙන් කී දෙනෙක් හරියයිද කියලා ප්‍රශ්නෙට. හරි? බලමු. හොඳ try එකක් දෙමු අපි එකට. 26 පහත දැක්වෙන සිදුවීම් කවර ගිණුම් කරන පරිසරයකට අයත් වේදයි සඳහන් කරන්න කියලා තියෙනවා. පහත දැක්වෙන සිදුවීම් කවර ගිණුම් කරන පරිසරයකට අයත් වේදයි සඳහන් කරන්න. ගිණුම් කරන ප්‍රමිති වල වෙනස් වීම. කවර ගිණුම් කරන පරිසරයකට අයත්. තොග අගය කිරීමේ ශිල්ප ක්‍රම වෙනස් වීම. කවර ගිණුම් කරන පරිසරයකට අයත්. අර එතකොට අපි කොහොමද මේකට උත්තර ලියන්නේ? උත්තර ලියන්නේ පුතේ අර විචල්යන් ටික බලලා. මේ විචල්යන් ටික බලලා තමයි උත්තර ටික ලියන්නේ. මේ විචල්යන් වලින් තමයි උත්තර ටික ලියන්න තියෙන්නේ. දැන් මම මේ බලන්න මේ හැම විචල්යක්ම බලලා චෙක් කරලා උත්තර ටික ලියන්න ඕනේ. හරි. දැන් අපි උත්තර ටික ලියන්න පටන් ගමු. දැන් උත්තර ටික මෙතන ලියන්නත් පුළුවන්. මේකේ ඉඩ තියලා තියෙනවා ලියන්න මේ. ඉඩ තියලා තියෙනවා ලියන්න. ඒකේ ලියන්න. මම මේක ඉස්සරහා ලිව්වට ඔයාලා ලියන්න එපා. ඔයාලා පල්ලෙහා ඉඩ තියලා තියෙන නිසා ලියන්න. ඒකේ ලියන්න. හරි. පළවෙනි එක ගිණුම් කරන ප්‍රමිති වල වෙනස් වීම මොන පරිසරයට අයත්ද? ප්‍රමිති වල වෙනස් වීම ශිල්පීය හා වෘත්තීය පරිසරයට අයත්. ශිල්පීය හා වෘත්තීය පරිසරයට අයත්. එන ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා ලියන්න. හරි. තොග අගය කිරීමේ ශිල්ප ක්‍රම
වෙනස් වීම. තොග අගය කිරීම කියන එක තිබ්බේ ශිල්පීය හා වෘත්තීය පරිසර. ශිල්පීය හා වෘත්තීය පරිසර. ශිල්පීය හා වෘත්තීය පරිසර. හරි. පරිගණක තාක්ෂණීය භාවිතා කිරීම මොන පරිසරයටද අයත් වෙන්නේ? ලියන්න බලන්න. මොන පරිසරයටද අයත් වෙන්නේ කියලා ලියන්න බලන්න. පරිගණක තාක්ෂණය භාවිතා කිරීම. රජය විසින් අය කරන බදු අනුපාතය. එතකොට බදු කිව්ව ගමන් මතක් වෙන්න ඕන. මේ තාක්ෂණය කිව්ව ගමන් මතක් වෙන්න ඕන. ආකල්ප කිව්ව ගමන් මතක් වෙන්න ඕන. සිරිත් විරිත් කිව්ව ගමන් පරිසරය මතක් වෙන්න. පනත කිව්ව ගමන් පරිසරය මතක් වෙන්න ඕන. නීති කිව්ව ගමන් පරිසරය මතක් වෙන්න ඕන. ඔය වචන වලින් පරිසරය මොකක්ද කියලා මතක් වෙන්න ඕන. පරිගණක තාක්ෂණය භාවිතා කිරීම තාක්ෂණික පරිසර. රජය විසින් අය කරන බදු අනුපාතයේ පහළ දැමීම. බදු කිව්ව ගමන් ඒක ආර්ථික හා දේශපාලන පරිසර. ආර්ථික හා දේශපාලන පරිසර. ධනාත්මක ආකල්ප වර්ධනය සමාජ සංස්කෘතික පරිසර. පරිසරය. සමාජ පරිසරය. නීති තමයි. ඒකට අපි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. ආදායම් බදු පනත. පුද්ගලයන්ගේ ඉලිපුරු සමාජ හා පරිසරය. බලපාන පාරම් කරන්න කියලා හරි
ආර්ථික හා දේශපාලන පරිසරය හරි එච්චරයි. එතකොට අදට අදාළ වැඩ ටික අවසන්. ආයිබෝවන්.